ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගීවා. උදේ ගෙදර පුංචි යුද්ධයක්. දූල පුතාලා ලෑස්ති වීලා කාලයකට පස්සේ ආයි සාමාන්‍ය විදියට ඉස්කෝලේ යන්න කලබලයි. ඒක නිසා උදේ පාන්දර ගෙදර යුද්ධයක්. සමහර විට වැස්ස නිසා ඒ යුද්ධේ තවත් දෙගුණ තෙගුණ වෙලා ඇති. ලයිට් ගිහිල්ලා ඇති. කොහොම වුණත් දූල පුතාලා කාලයකට පස්සේ ඉස්කෝලේ යන්න ලෑස්ති. සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ඒක නැවත නැවතත් මතක් කරන්න ඕනේ. මොකද ලෝකෙන් තුරන් වෙලා නැහැ කොවිඩ් වසංගතය. ලංකාවෙත් විදේශගතව ඉඳලා ලංකාවට එන උදවියකින් නැවත නැවතත් වාර්තා වෙනවා කොවිඩ් වැළඳුනා කියලා. ඉන්දියාවේ තත්ත්වය බොහොම දරුණුයි. ඒ නිසා සෞඛ්‍ය සම්පන්නව ඉන්න කියන පණිවිඩෙත් මේ යුද්ධය අතරේ මතක් කරන. උදේ තියෙන යුද්ධය අතරේ පුවත්පත් වාර්තා කරන සිරස්වල මොනවද කියලා ඔබට බලන්න හෝ අඩුතරමින් අහගෙන ඉන්න හරි පුළුවන්. ඒ නිසා අද සූදානම් සැප්තැම්බර් මාසේ 7 වෙනිදා සඳුදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල ඔබට පවසන්න ඔබට වාර්තා කරන්න. මාධ්‍යවේදී ප්‍රසාද් මන්ජින්නෝ මාත් එක්ක අයිබන් ප්‍රසාද්. ඔව්. පහුගිය සිකුරාදා උදේ අපි කතාව පටන් ගන්නකොට ඔබට මතක ඇති කිව්වා දැන් වෙන්න යන විපත මෙච්චරක් ස්වාභාවික පරිසරය අපේ සාමුද්‍රීය සම්පත විනාශ වෙන්න ඉඩ තියෙනවා හපුයි වෙන්න යන විපතක් කියලා වාර්තා කර සිටියා. සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සතුපුම් 40ක් විතර ඈත එපිට ගිනිගන්න නැවකින් ඉස්සරහට සිද්ධ වෙන්න යන විනාශයක් පිළිබඳව හනේ හපුයි කියාගෙන අපි ගිය සිකුරාදා වාර්තා කළේ. හැබැයි විපත පවා සැපතට හරවා ගන්නට හැකිව තිබෙනවා. අද අරුණ පුවත්පත දිනමින ලංකදීප මේ ආදී සියලු පුවත්පත් වාර්තා කරන පුවත මව්බිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා තෙල් නැවේ ගින්න නිවා අවසන්. නාවික හමුදාපති නිශාන්ත උලුකිතන මහත්මයා උපුටා දක්වමින් ශිරාන් රණසිංහ වාර්තා කර සිටිනවා තෙල් නැවේ ගින්න නිවා අවසන්. ඒ අනුව ඉන්ධන නෞකාවේ හටගෙන තිබූ ගින්න ඊයේ හවස් වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව නාවික හමුදාපති වයිස් අදිමිරාල් නිශාන්ත උලුකිතන මහත්මයා ඊයේ මව්බිමට පවසා තිබෙන බව මව්බිම් පුවත්පත් සඳහන් කරනවා. ඊට යටින් තියෙන අනුසිරස්සලය ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සඳහා දායක වෙච්ච ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂකාංශ සාමුද්‍රික ආරක්ෂක අධිකාරිය වෙළඳ සංරක්ෂණ හා වෙළඳ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන සියල්ලෙහිම සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා මේ විපත සිදුවෙන්න නොදී බේරාගත්තාට. අද ජාතික පුවත්පත් බොහොමයක් මේ සිදුවීම් පසුබිම් කතා විස්තර කර සිටිනවා. ඒ අනුව හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා රට සීරුවෙන් සිටපු නිසා සියලුම ආරක්ෂකංශ සහ සියලුම ආයතන හැම විටම සීරුවෙන් ඉන්න එකේ ප්‍රතිඵලය පේන්න තියෙනවා. ඒ අනුව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අද ශිරන්ත මානවඩුගේ ලිපියක් තුන්වන පිටුවේ අරුණ පුවත්පත වාර්තා කරනවා. බොයිලරුවේ ගින්නෙන් එන්ජින් කාමරය විනාශයි. බ්‍රිතාන්‍ය නෙදර්ලන්ත විශේෂඥයන් ආපදා කළමනාකරණ ඇතුළු 10ක් මෙරටට ඇවිල්ලා දියමන්තියේ ගින්න නිව් මහා මුහුදේ මහා මෙහෙයුම් පිළිබඳ විස්තර කරද්දී ටයිටැනික් සිද්ධියෙන් පස්සේ නැව් නිපදවන්නේ ද්විත්ව බඳක් සහිතව. ඒ කියන්නේ ඩබල් හල් එකකින් ද්විත්ව බඳක් සහිතව නිෂ්පාදනය කරන්නේ. පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් මේ නැවේ තෙල් ඉවත් කරනවා නම් වෙන නැවකට පටවනවා නම් කිසි විටකත් ලංකාවේ මුහුදු සීමාව ඇතුළත මේක කරන්න එපා කියලා පරිසර ආරක්ෂණය සම්බන්ධව දැඩි පියවරක දැඩි ස්ථාවරයක ශ්‍රී ලංකාව ඉන්නවා. මෙහෙම ටග් යාත්‍රා දෙකක් මොරිෂස් සහ සිංගප්පූරුවෙන් ලබාගත්තලු. මුහුදු ජලයේ පිරවූ ටැංකි තිබීමත් විශාල වාසියක් වෙලා තිනවා. බොයිලරුවක තමයි ගින්න හටගත්ත කියලා කියන්නේ. මොකද ඉන්ධන දහනය කරන්න නැත්නම් ඉන්ධන රත් කරන්න තමයි මේ බොයිලරු භාවිත කරනවා කියලා කියන්නේ. කොහොමුණත් ප්‍රධාන එන්ජිම හා ජෙනරේටර් වලට අවශ්‍ය ඉන්ධන ගබඩා කළ ටැංකි වෙන වෙනම තියවා. ඒවා පිපිරෙද්දි තමයි අපි දැක්කේ අර ගිනිදළු මතුවෙනවා වගේ. දැන් ඒවා සියල්ල පාලනය කරලා තියෙන්නේ. මෙහිදී නාවික හමුදාව ඇතුළු අනිකුත් පාර්ශ්වකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ගිනි ගැනීම වළක්වන ඔක්සිජන් වෙනුවට දහන අපෝෂක ද්‍රව්‍ය නිකුත් කිරීම සහ සිසිලනය කිරීම. මේ නැවේ යකඩ බඳ රත් වෙන එක වළක්වන්න සිසිලනය කිරීමේ ක්‍රියාමාර්ගය කරලා තියෙනවා. අද පුවත්පතත් වාර්තා කර සිටියා නාවික හමුදාව නෞකාවේ ගින්න නිවා දැමීමට ගුවන් හමුදාව එක්ව රසායනික ද්‍රව්‍ය කිලෝ 1000ක් නිකුත් කර තිබෙන බව. ඊළඟට මව්බිම් පුවත්පතත් මෙන්න මෙහෙම වාර්තා කරනවා නිව් ඩයමන්ඩ් තෙල් නැවේ ගින්න නිවීමේ මෙහෙයුම කියලා. මේ වාර්තාව ගෙනෙන්නේ ශිරාන් රණසිංහ වාර්තා කරන විදිහට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් මේ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමීම සඳහා පෙරේදා ඊයේ
පෙරවරුවේ මෙරටට පැමිණියහ. මොවුන් මෙරටට ආවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහාය. බැලිවෙලා හෝ වී ගබඩා කර තිබුණේ නම් එම විශේෂඥ පිරිසට පැමිණි ගුවන් යානෙන්ම යලි ගම්බිම් පලා යාමට සිදුවනු ඇත. නැත්තම් කටුනායකට යන සිද්ධ වනු ඇත. ඊළඟට අධිවේගී මාර්ගය නොතිබුණා නම් මොකද වෙන්නේ කියලාත් ශ්‍රීරාම රණසිංහ ප්‍රශ්න කරනවා. ඒ වගේම කෙසේ වෙතත් මත්තල ගුවන්තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් ගමන් සිදු කළ හැකි බවට කෙටි පණිවිඩයක්ද මේ හරහා බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්තය ඇතුළු ජාත්‍යන්තරයට යවා ගන්නට දැන හෝ නොදැන කටයුතු යෙදීමද වටිනා කටයුත්තකි. ගිනිබත් වන නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට සැතපුම් 40කට එහා දුරකට ගිහිල්ලා තියෙනවා. මේ සිද්ධ වෙන්න ගිය විපත එක්කෝ අර ගල්ෆ් යුද්ධ කාලේ සිද්ධ වෙන්න ගිය මහ විපත වගේද එහෙම නැත්නම් මුරු සිදුවෙන්නට සිද්ධ වෙන්න ගියා වූ මහ විපත වගේද ලෝකයේ බලාගෙන හිටියා. ශ්‍රී ලංකාව ඉන්දිය වෙරළාරක්ෂක බලකායත් හවුල් කරගෙන මේ කරපු මෙහෙයුම පිළිබඳව දැන් මුළු ලෝකයම කතා කරනවා. මේ සම්බන්ධ තවත් පුවත් කිහිපයක් තියෙනවා වාර්තා කරන්න කැමතියි ප්‍රසාද්. ඔව් මම හිතන්නේ මේ නිව් ඩයමන්ඩ් නෞකාවේ දිග මීටර 330යි මේ ගැඹුර කියන්නේ ජල මට්ටමේ ඉඳන් අඩි 50කට වැඩි හිතාගෙන පුළුවන්. එතකොට මේකේ ප්‍රමාණය එතකොට කොහොමද මේ මෙහෙයුම කොහොමද ආරක්ෂිතව දියත් කරේ කියන කාරණේ මෙහිදී භූමියේ තියෙන වාසියත් වැදගත් වෙනවා. මොකද විශේෂයෙන්ම මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය කියන කාරණය. ඒකතකොට රටක් ගත්තම රටේ භූමියේදී එක් කොටසක දැන් කොළඹ වරාය කටුනායක ගුවන්තොටුපළ මත්තල සහ හම්බන්තොට වරාය තියෙන අනිත් පැත්තේ. එතකොට එහි තියෙන භූමියේ වාසිය ඉතාමත් වැදගත් වුණා. මොකද කෙටි කාලයක් තුළ හම්බන්තොට වරායේ තිබුණු නෞකාපාව මෙතන ගියා. මේ අනිත් කාරණේ තමයි දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව යම් යම් අත්හදා බැලීම් කරා. ඒ ඉහළ නිලධාරී මම හිතන්නේ සාර්ථකව සිදු කළා. මොකද නව සමාගමෙන් මේ නැවේ තියෙන තොරතුරු ගෙන්නගෙන වුන් බැලුවා. මොකද මේ ගබඩා තියෙන්නේ ඊට පස්සේ කොහොමද මේක සිසිල් කරන්න ඕනේ. මොකද අපි දැනගන්න ඕනේ මේ වාහනේ රත් වෙන විට ඔක්සිජන් නැතුණත් තෙල් පිපිරෙන්න පුළුවන්. ඒක ගිනි ගන්න පුළුවන්. ඒ නිසා තමයි නිතරම ඩක් යාත්‍රාවලින් සිසිලණය කිරීම කරා නැවේ බඳ. ඒ වගේම ගුවන් හමුදාවේ රසායනික ද්‍රව්‍ය ඉසුවයි. මම හිතන්නේ මේ කාරණා ටික ඉතාමත්ම අපූර්වට ගැලපුණා. මොකද සියලුම දේවල් මම හිතන්නේ අපි සාර්ථක යුද්ධයක් කරා මානුෂීය මෙහෙයුමක් කරා. ඒ නිසා ඒ අත්දැකීම් මොනටත් වඩා තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ දෙක කරා. ඒ වගේම ඉන්දියාවේ සහාය ලැබුණා. විශේෂම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා හමුදාව ගනු ලබන තීන්දුව වලට මම හිතන්නේ අනෙකුත් රටවල් සහාය හිමි වුණා. ඉන්දියාව පවායිල්ල ඒ සහයෝගය ලබා දුන්නා. ඒ නිසා මම හිතන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත් මම හිතන්නේ උන්ට පෞද්ගලිකව කතා කරලා ස්තුතිය පළ කරා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ගැන. ඒ වගේම මේ තවත් කාරණයක් තමයි දැන් විශේෂම දැන් නාවික සතුන් 12කට වඩා අඩුවෙන් ලංකා භූමියට පැමිණියොත් තමයි අපිට යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් නාවික හමුදාව සතුන් 12කට අඩු ප්‍රමාණයට ආවේ නැහැ මේ නව. නමුත් දැන් මේ නව ජාත්‍යන්තර මුහුදට ගැඹුරු මුහුදට තල්ලු කරලා තියෙනවා. නමුත් දැන් ඔබ දන්නවා ඊයේ පෙරේදා ආපු දැරි සුලංසා කුණාටු තත්ත්වය සමග නව පොඩ්ඩක් ආපු ලංකා පැත්තට ඇවිල්ලා තියෙනවා. නමුත් නාවික හමුදාව සහ ගුවන් හමුදාව සූරුවෙන් ඉන්නේ. දැන් මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ජාත්‍යන්තර සමාගමට පවර්ලා තියෙනවා. එහි ඉදිරි කටයුතු කරගෙන යන්නේ. ඒ කියන්නේ නැව වෙනම ගෙනියන්න ඈතට ගෙනහිල්ලා වෙනත් නවකට තෙල් මාරු කරනවා නම් කරන්නේ කොහොමද කියන කොහොම හරි ශ්‍රී ලංකාවේ මුහුදට කිසිදු ආකාරයකින් හානියක් නොවන ආකාරයෙන් කටයුතු කරන්න සියලු දෙනා වග බලාගෙන තියෙනවා. ඒ වගේම යම්කිසි දෙයක් අපිට අලාභයක් වෙලා නම් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ අය කරගන්නත් අඩුතු කරමින් ඉන්නවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා නිවුණු නැවේ ගිනි අලාභය ගනී කියලා නැව බලන්න එන විදේශිකයන් ගැන අවධානයෙන් ඉන්න කියලත් නීතිපති දප්පොළද ලිවේරා මහත්මයා උපදෙස් දී තිබෙන බව ඉෂාර රත්නකාර වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ නිවුණු නැව සම්බන්ධයෙන් වාර්තා කරන අන්දමට නීතිපතිවරයා මේ සියලු කටයුතු සිදු කරමිදී මෙරටට පැමිණෙන විදේශ කණ්ඩායම් වලට කොවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම අලාභය නිසා තෙල් කාන්දුවක් ඇතිවීමේ සම්භාවිතාව සහ පරිසරයට සිදුවිය හැකි හානිය පිළිබඳව තක්සේරුවක් ලබා ගන්නා ලෙසත් එවැනි අවස්ථාවක් ඇති වුවහොත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රමවේද හරියාකාරව සකස් යුතු බවත් නීතිපතිවරයා අවධාරණය කර තිබෙන බව අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා මේ මෙහෙයුමට දායක වෙච්ච සියලු දෙනාට ස්තුතිය පළ කළා. අපි ඊළඟට මව්බිම් පුවත්පත වාර්තා කරන මව්බිම් පුවත්පත සහ අද අරුණ පුවත්පතෙත් මේ ඡායාරූපය තියෙනවා. හැබැයි විදුර අබේනායක පද හතරකුත් ගලපලා තියෙනවා මව්බිම් පුවත්පතට. ඒ තමයි හදවත පුරා ලූ නිරතුරු බුදු බැති පුදබිම අරා පා තැබු මොහොතක ජනපති බිඳ දරු සෙනේ අබමල් රොණක දොස නැති නිදහසමයයි නිකෙලිස් බිමක අරුමැති. මේ පහුගිය දවසක මානෙල්වත්ත විහාරස්ථානයේ පැවැත්වෙච්ච උත්සවයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහභාගී වෙච්ච අවස්ථාවේදී කුඩා මෙහෙණින් වහන්සේ නමක්
ළඟට ඇවිත් නිදහසේ කතා කරපු විදිය තමයි කැමරා හැසට අසු වෙලා තිබෙන්නේ. ඊළඟට විදුර අබේනායකට කවි සිතුවිල්ලකුත් පහළ වුණා. මේ උත්සවයේ සම්බන්ධ සිදුවීම අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ජාතික පුවත්පත් බොහොමයක තිබුණා. මෙහිදී මේ උත්සවයේදී මේ සංවිධානය කරලා තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ උත්සවයේ ප්‍රකාශ ක්‍රමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම මගේ අධිෂ්ඨානයයි. යහපත් සීමාවාසිකයා දෙදෙන වැඩමුළුවේදී තමයි මේ ප්‍රකාශය කරන්නේ. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට සම්පූර්ණයෙන් පවරා තිබුණා නම් COVID-19ට මුහුණ දීම පහසු වන්නේ නැහැ. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට සම්පූර්ණයෙන් පවරා දී තිබුණා නම් COVID-19ට මුහුණ දීම පහසු වන්නේ නැහැ. ඇතම් කාර්යයන් විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුව වගකීම් පවත්වා ගැනීමේ වැදගත්කමක් තිබෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරන බව මව්බිම් පුවත්පත සඳහන් කරද්දී ඒත් එක්කම ඊට යටින් පළවෙන වාර්තාව තමයි මව්බිම 8 වෙනි පිටුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පළාත් සභා පැවතිය යුතුද නැද්ද මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා. දැන් අපිට පුළුවන් මේ 19 වෙනි සංශෝධන එහෙම නැත්නම් 20 වෙනි සංශෝධනය පිළිබඳව වන්නා වූ සාකච්ඡාවට එළඹෙන්න 20 වෙනි සංශෝධනය පිළිබඳව මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයා කරන ප්‍රකාශය 20 වෙනි සංශෝධනයෙන් සුපිරි ජනපති ධූරයක් ඇති කර රට ආපස්සට ඇදගෙන යනවා කියලා ඔහු ප්‍රකාශ කර සිටිනවා. ඒකාධිපතිවාදයේ කරා යාමට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සූක්ෂම විදියට පාවිච්චි කරලා කියලා ඔහු චෝදනා කරන්නේ. ව්‍යවස්ථාදායකයා හා අධිකරණය සමතලා කරමින් ස්වාධීන කොමිෂන් සභා ජනපති අතට කියලා ඔහු කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. මේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වන්නා වූ දේශපාලන කතිකාවත. එතකොට මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කරන ප්‍රකාශය 20 වෙනි සංශෝධනය පිළිබඳව තක්සේරු කළ නොහැකි හානියක් 19 රටට කළා. ඉල්ලූ බලය ජනතාව අපට දුන්නා. 3-2 ඉල්ලුවේ ඒක වෙනස් කරන්න නෑ බෑ නොකියා දැන් වැඩ කළ යුතුයි කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනවා. ඊළඟට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මන්දුම්බඩ්ඩාර මහතා නම් කියන්නේ 20 වන සංශෝධනයේ අන්තර්ගතය ඡන්දයේදී පැහැදිලි කළේ නෑ. 3-2ක් දුන්නා ඒක ඇත්ත. හැබැයි 20 වන සංශෝධනයේදී මොනවද කරන්න යන්නේ කියලා ඡන්දෙදි කිව්වේ නෑ. 20ට ජනමතයක් ඇතයි කීම ඒ නිසා වැරදි කියලායි ඔහු තර්ක කරන්නේ. 19න් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළා 20න් ඒකාධිපතියෙක් බිහි කරන්න හදනවා කියලා ඔහු සඳහන් කරනවා. ඊළඟට පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහත්මයා නම් කියන්නේ ජනාධිපතිට අසීමිත බලයක් දෙනවා නම් පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ කියලා. පාර්ලිමේන්තුවට 225ක් පත් කිරීම අනවශ්‍යයි. 19 ගෙනාවේ තනි කෙනෙක් අතේ තියෙන බලය අඩු කරන්න කියලායි ඔහු සඳහන් කරන්නේ. චාමර පල්ලේගෙදර වාර්තා කර සිටිනවා ඔහුගේ ඒ ප්‍රකාශය. මෙතෙන්දී දැන් මම හිතන්නේ 20 ගැන කතිකාවතක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා දැන් මේ විශේෂයෙන්ම LTD සංවිධානය උන්ට බුලට් එකෙන් කරන්න බැරිුණු දේ බැලට් එකෙන් කිරීමේ යම්කිසි පරිවර්තනයක් ඇති කරගත්තා. ඒකට තමයි උන් උත්සාහය තියෙන දෙයක්. ඒකෝර අපි දැක්ක දැන් විධායක ජනපති ධූරය නිසා තමයි මේ රටේ ඒකීයභාවය රැකිලා තියෙන්නේ. මොකද ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට යම් අය මම හිතන්නේ විවේචන කරාට ඔහුගේ විධායක ජනපති ධූරය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කරපු කාරණයක් සමග විධායක ජනපති ධූරයේ රැඳිලා තියෙන්නේ අන්නේ මේ කාරණාත් එක්ක. එතකොට මේ විධායක ජනපති ධූරයේ බලතල හැල්ලු කිරීම තමයි අර බුලට් එකෙන් කරන්න බැරි බැලට් එකෙන් කරන්න පුළුවන් ඒ මාවතට පාර කපන්නේ. එතකොට කොහොමද කරන්නේ? ක්‍රමයෙන් කරන්නේ. දැන් 19 කරේ එක්තරා පරිච්ඡේදයක්. එතකොට දැන් මේක ගැන ඒවකට මහින්ද රාජපක්ෂ මහතා දැඩි අවධානයක් කරා. ඔහු ජාතික ආරක්ෂාවට අත තියන්න දෙන්න බෑ කියලා. ඒ වගේම මහා සංඝරත්නයේ ආගමනාගේ ඉල්ලීම ආවා. ඒ අනුව තමයි 19 වෙනුවට 20 ගේන්නේ. මොකද 19න් කපපු දෙයක් අලුතෙන් ආපහු ගේනවා නම් වෙන දෙයක් ගෙන්නේ නැහැ. තිබුණු දේම තමයි ගේන්නේ. ඒකෝර අපි දැක්ක දැන් මේ පාර්ලිමේන්තුව ගැන කතා කරනවා. පාර්ලිමේන්තුවට බලය ඕන කියලා. අපි දැක්ක දැන් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේදී ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාවේ දස්පක්ෂ ඉවත් වුණාම එක්සත් ජාතික පෙරමුණට සහාය දුන්නේ කවුද? දෙමළ ජාතික සන්ධානය තමයි බහුතරය ආරක්ෂා කරගත්තේ. ඔබට මතකයි දින 52 ආණ්ඩුවේදී උසාවි ගියත් මේ කාරණේ නිසා. එතකොට දෙමළ ජාතික සන්ධානය නිකන් ඉන්නවද? උන් කොන්දේසි දාන්නේ නැද්ද ආණ්ඩුව පවත්වාගෙන යන්න? ඒ වගේ මීට කලින් යම් පක්ෂ සුළු පක්ෂ කොන්දේසි දැම්මා. ඉල්ලීම් ඉදිරිපත් කරා. අපිට මේ ඇමතිකම ඕන. අපිට අර ඇමතිකම ඕන. යම් විදුලි බලාගාර හදන්නත් ඉඩ දුන්නේ සමහර දේශපාලන පක්ෂ. එතකොට හරි හොඳ ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ නිසා තමයි මැතිවරණ ක්‍රම වෙනස් කරන්න ඕනේ. ඒක කරෙත් නැහැ. කොහොම හරි ශ්‍රී ලංකා පොදු ජන පිරිවෙන 3-2 බහුතරයක් ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක විශේෂ ජයග්‍රහණ මේ මැතිවරණ ක්‍රමයට. ඒ නිසා විධායක ජනපති ධූරය අපොසි කරනවා නම් ඒක කප්පාදු කරනවා නම් ඒ පිටිපස්සේ ඉන්නේ
බොහෝ විට බෙදුම්වාදී සංවිධාන සහ ඇතම් NGO සංවිධාන නිසා ඒ ගැනත් අපි පරිස්සමෙන් අවධානය යොමු කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යනවද නැද්ද කියලා තවම තීරණය කරලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට යනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ කියලා අනුකුමාර දිසානායක මහත්මයා කියනවා. 20 කියන්නේ අපේ සමාජයේ අශිෂ්ටත්වයේ කරා රැගෙන යන බලය ලබා දීමක් කියලායි ඔහු සඳහන් කර සිටින්නේ. ජනතාවට අහිතකර ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වෙනි සංශෝධනයට ජවිපේ තදින්ම විරුද්ධයි. අධිකරණයේ පාලනය කිරීමට මේ සංශෝධනයෙන් ජනපතිට යලි බලය ලබා දීලා තිනවා. 19 වෙනි බලාත්මක කළ කොමිෂන් සභාවල ස්වාධීනත්වය මේ සංශෝධනයෙන් අහිමි කරලා 78 GRගේ ව්‍යවස්ථාවට විරුද්ධ වෙච්ච පිරිස අද ඒකාධිපති බලතල වෙනුවෙන් පෙනී සිටීම විහිළුවක් කියලා මොහු අනුකුමාර දිසානායක මහත්මයා කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඊළඟට මව්බිම් පුවත්පතේම සඳහන් වෙනවා විමල් වීරවංශ මහත්මයා කරන ප්‍රතිචාරය ඒ තමයි ජනතා පරමාධිපත්‍ය බලය තිබිය යුත්තේ ජනපති අතේ මිස ස්වාධීන කොමිෂන් සභාව කියන මේ NGO කාර්යයන් අතර නොවේ කියලායි ඔහු සඳහන් කර සිටින්නේ. ජනතාව ඡන්දයෙන් ලබා දෙන ජනතා පරමාධිපත්‍යයේ තිබිය යුත්තේ ජනාධිපතිතුමාගේ අතේ මිස NGO කාර්යයන් අත නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා සඳහන් කර සිටිනවා. ඒ අනුව ස්වාධීන බලතල තිබිය යුත්තේ එහෙම නැත්නම් ජනතාවගේ බලතල තමයි වඩාත්ම ප්‍රබල විය යුත්තේ කියලා විමල් වීරවංශ මහත්මයා සඳහන් කරා. ප්‍රසාද් කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා අපි ඉක්මනින්ම ජනමාධ්‍ය මාත්‍ය කෙහෙලිය රඹුක්කල්ල මහත්මයා කරන ප්‍රකාශයට අවධානය යොමු කරන්න කැමැති. 20ට විවේචන ඇතනම් ඒවා ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුවේ ඉඩක් ලබා දීලා තිබෙනවා. වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒ සඳහා ජනමත විචාරණයකට නොයා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කළ හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව සහතිකයක් දී තිබෙනවා. ඒ නිසා 20 සම්බන්ධයෙන් යම් කෙනෙකුට අධිකරණයට යාමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩ පවතින බව අමාත්‍ය කෙහෙලි රඹුක්කල්ල මහත්මයා කරන ප්‍රකාශය අපි දින මින පුවත්පතින් උපුටා ගන්නවා. ඊළඟට මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය තමයි ව්‍යවස්ථා කමිටුවට වතුකරයක් රිංගවන්න ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන කෙටුම්පතක් වෙනුවෙන් පත් කර ඇති විශේෂඥ කමිටුවට වතුකරේ ජීවත් වන දෙමළ හා ඉන්දියානු සම්භවයක් සහිත ජනතාව නියෝජනය කරන සමාජිකයෙකුත් පත් කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. මා හිතන්නේ වෙලාව හරි නිසා අපි විරාමයට යමු. විරාමෙන් පස්සේ අපි ඕනනම් තවදුරටත් කතා කරමු. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ 78 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ අද වගේ දවසක ඉඳලා සැප්තැම්බර් මාසයේ 7 වෙනිදාවක කියලා ඉඳලායි ඉතිහාස පොත Tamanගේ මතක සටහන් අතර ලියාගෙන තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කතිකාවත ඉස්සරහට යයි. ඒ අතරේ බිත්තරයක මිල රුපියල් 2කින් අඩු කිරීමට ඉඩකඩ ඇති බව වාර්තා කරනවා. බිත්තරයක මිල අද සිට රුපියල් 2කින් අඩු වෙයි. අගමැති ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර කියලා දිනමින පුවත්පත ඇතුළු පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබුණා. ඒ අනුව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා එක්ක පැවතිච්ච සාකච්ඡාවකදී මේ නිෂ්පාදකයන්ගෙන් රුපියල් 2ක ඒ කියන්නේ නිෂ්පාදකයන්ගේ තිබිච්ච ලොකුම ගැටලුවක් තමයි කුකුළු පැටියෙක් රුපියල් 350යි ගන්නෙ. ඒක අඩු කරලා දෙන්න කියලා 175ට වගේ ප්‍රතිචාර ලැබුණා ඉක්මනින්ම. ඒ අනුව දැන් රුපියල් 18ට සුදු බිත්තරයකුත් 18.50කට රතු බිත්තරයකුත් නිෂ්පාදකයන්ගෙන් මිලදී ගන්නට නියමිතයි. ඒ අනුව පුවත්පත් අනාවක පළ කරන දැන් පුවත්පත් ගණන් හදලා තියෙන්නේ රුපියල් 21ක් 22ක් විතර වගේ ගානකට සිල්ලර මිලට මිලදී ගන්න පුළුවන් වෙයි කියලා බිත්තර. මට මේ ගැටලු විසඳීමේදී දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ශනිකව මැදිහත් වෙන්නේ මම හිතන්නේ ඇමතුරුන්ට ඒ වෙලෙම කතා කරනවා. දැන් කාල්ටන් නිවසේ ඉන්නකොට තමයි මේ බිත්තර නිෂ්පාදන සංගමය ඇවිල්ලා මේ කාරණේ කිව්වේ. ඒ වෙලෙම මහින්දානන්ද අලුත්ජමගේ කැබිනට් අමාත්‍යවරට සහ ඩී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යවරට කතා කරලා කිව්වා මේ සම්බන්ධව වහම අවධානය යොමු කරලා උන් කිව්වා මේක කරන්න පුළුවන් කියන කාරණේ. මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න හුඟක් විසඳන්න පුළුවන්. එතකොට ජනාධිපතිතුමා අගමැතිතුමා මේ කාරණේ ප්‍රායෝගිකව කරනවා. ඉතින් අනිකුත් ඇමතුරුන්ටත් වාක්‍යමක් තියෙනවා. උන්ට තියෙන බලය ජනතාව බලය ලබා දීලා තියෙන ශනිකව මැදිහත් වෙන ජංගම දුරකථන තියෙනවා. සංයෝජන පහසුකම් තියෙනවා. කැබිනට් රැස්වීමකන් ඉන්න ඕන නැහැ. යම් තීන්දුව ගන්න පුළුවන් ශනිකව. ඒ ගන්න තීන්දුව වලින් ජනතාවට සහනයක් දෙනවා නම් ඔවුන්ට පුළුවන් ඒ කාර්ය ඉක්මනටම කරන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කර සිටිනවා 3-2 ගත්ත ගමම්ම ආණ්ඩුව වනාතවිල්ලුව ඊළඟට සිංහරාජය විනාශ කරන්න පටන් අරන් රජයේ පරිසර විනාශය ආරම්භලා 3-2ක් ගත් විගසම කියලා දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ නැවත වතාවක් කැලෑපාලුවන් වනාතවිල්ලුවේ අක්කර 100ක් වනසලා කියන පුවත අනාවරණය වීමත් එක්කම අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේක සිමෙන්ති සංස්ථාවට අයිති අක්කර 5000ක් පමණ තිබිච්ච ඉඩමක්ලු. මේකේ කොටසක් බදු දීලාලු වෙන පෞද්ගලික සමාගමකට පළු වීර මාදන් තේක්ක ගස් පිටින් කපා දමලා ගිනිත් තියලා කියලා මේ ඡායාරූප සහිතව වාර්තා කර සිටිනවා. දැන් මෙහෙම පුවත් ඉස්සරහට තවදුරටත් වාර්තා වෙයි. මේ පුවත්වල දෙපැත්තක් තියේවි. එකක් තමයි දැන් වගා කරන්න අලුතෙන් ඉඩම් ඕනේ. මේවා එතකොට තියෙන කැලෑ යම් ප්‍රමාණයකින් එළිවේ
වේවි. එතකොට මේවා නිශ්චිතවම මේවා රක්ෂිතද කොච්චර රක්ෂිත ප්‍රමාණයක් තියෙන්න ඕනද වහාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ දවස්වල අර නැවනිවන්න කටයුතු කළා වගේ ආරක්ෂකංශ වැඩ තියෙනවා. මොකද මේ දෙපැත්ත බේර ගන්න ඕනේ. එහෙම නොවුනොත් එක්කෝ පරිසරයද මිනිස් ජීවිතද මේ දෙකම බේරගැනීමේ වගකීම මේ මොහොතේ පවතිනවා. ඉතින් එතෙන්දි දැන් මේ වගේ කැලෑපාලුවන් ඉන්නව නම් ප්‍රාදේශීය දේශපාලකයන් හවුල් නම් මම හිතන්නේ මේවා හෙලි කරන්න ඕන. මොකද ජනාධිපති අගතුමා කියලා තියෙන්නේ මේ වගේ දේවල් ඉඩ දෙන්න බෑ කියලා. මොකද අපි දැක්ක දැන් සිද්ධි කිහිපයක්ම වුණා. ඒ නිසා තවදුරටත් මේ ගැන වාර්තා පත් කරලා කමිටු පත් කරලා වාර්තානකම් බලන් ඉන්න බෑ. ක්‍රියාත්මක වෙන්න ඕන. හෙලි කරන්න ඕන. මොකද අපි දැක්ක දැන් සාමාන්‍යයෙන් ගෙදරක මිනිස්සෙකුට කොහොඹ ගහක් කපා ගන්න අමාරුනේ, කොස් ගහක් කපා ගන්න අමාරුනේ. පර්මිට් එකක් ඕන. තමන්ගේ පෞද්ගලික අයිතිය තිබිලා. ඉතින් යම්කිසි සමාගමක් දැන් ලංකා සෙමින් සංස්ථාව හෝ ලංකාවේ සමාගමක් යම් ආයතනයක බදු දෙනවා නම් ඒ බදු දීම තුළ යම් දෙයක් එක ව්‍යාපාරයක් හෝ දෙයක් කරන්න පුළුවන්. හැබැයි පරිසරය විනාශ කරන්න බෑ. මෙහෙම ගිනි තියන්න බෑ. ඒ නිසා තමයි මම හිතන්නේ වගකීම් ඉන්නවනේ දැන් එක ඇඟිලි දික් කර මේක අයිති සෙමින් සමාගමට ඔවුන් කියන මේක තියෙන බදු දීපු සමාගමට. හැබැයි බදු ගිවිසුම මොකද්ද? බදු ගිවිසුමේ තියෙනවා මෙහෙම කැලෑ ගිනි තියන්න පුළුවන් කියලා. මෙන්න මේ කාරණේ වහාම මම හිතන්නේ පරිසර ඇමතිවරයාගේ වන සංරක්ෂණ ඇමතිවරයා මහින්ද අමරවීර සහ සී.බී. රත්නායක අමාත්‍යවරුන් වහාම ක්‍රියාත්මක යුතුයි මේ සම්බන්ධයෙන්. මේ අතර දිනමින පුවත්පතට යලිත් අපි අවධානය යොමු කරනවා. දිනමින පුවත්පත දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගන්න ඉන්දියාවේ සහාය ගන්නවා කියලා සී.වී. විග්නේශ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සටහන් කර සිටිනවා. අපි වෙලාව තිබුණොත් මේ පිළිබඳව විශේෂාංග ලිපියක් අද තියෙනවා. ඉතිහාසයේ අනුව කවුද පරණ කියලා සිරිසමන් විජේතුංග මහත්මයා ලියපු ලිපියක් තියෙනවා. අපි බලමු කාලේ තිබුණොත් ඒ ගැන ප්‍රකාශ කරන්න. ඊළඟට දිනමින පුවත්පත කියනවා බස්නාහිර පළාතේ පාතාල කල්ලි 25ක් චන්ද්‍රිකා පෙරේරායි වාර්තා කර සිටින්නේ. එනවා බස්නාහිර පළාතේ සක්‍රීය අන්දමින් අපරාධ කල්ලි 25ක් සිටින බව දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සඳහන් කරනවා. රුපියල් ලක්ෂ 960ක මුදලක් පහුගිය දවස්වල මේ ගිණුම්වල තිබෙන රාජසංතක කළ බව ඔහු සඳහන් කරනවා. ඊළඟට වැලිකඩ වයිවාට්ටුවෙන් දුරකථන 13ක් බැටරි 150ක් සිම් කාඩ් 7ක් සොයා ගනී. මේ නිරන්තර පරීක්ෂා කිරීම සිදු කරද්දිත් තමයි මේ දේ සිදු වෙන්නේ. ඊළඟට අද ජාතික පුවත්පත්වල වාර්තා වෙන තවත් ප්‍රධානම පුවත තමයි වඩුමඩුවේ කුඩු හැංගූ කොස්සාපල් ඉන්දියාවේදී අල්ලයි කියලා දීවර වෙස් අරන් බෝට්ටුවෙන් පැනලා එහෙදිත් පනින්න හදලා චාමර අමරසූරිය වාර්තා කර සිටින්නේ. ඒ අනුව ඉන්දියාවට ඇතුළු වීමට යාමේදී තමයි ඉන්දියා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මේ පොලිසියේ වැඩ කරපු කොස්සාපල්වරයා. මොහු තනමල්විල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව තමයි මව්බිම් පුවත්පත සඳහන් කර සිටින්නේ. ඒ අනුව ඉන්දියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තයින් පස්සේ එතනිනුත් පැන යන්න උත්සාහ කළා තියෙනවා. ඊළඟට මේ සැකකරු ඉන්දියා නාවික හමුදාව විසින් රාමේශ්වරන් වෙරළ ආරක්ෂක පොලිසිය වෙත බහර දී තිබෙනවා. මුන්රාගල රුප්පබැද්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙක්ලු 2009 පොලිසියට බැඳලා තියෙන්නේ. පහුගිය දවසක ලක්ෂ 30ක මුදලක් දීලා අලුතෙන් වාහනයකුත් තරන් තියනවලු. විවාහ ගිවිසගෙනලු ඉන්නේ. බඳින්න ඉන්න ගෑන් ළමයාට අලුතෙන් ගේකුත් හදලා දීලා තියෙනවා කියලා වාර්තා කර සිටිනවා. ඊළඟට දැන් මෙහෙම පාතාල මෙහෙයුම් පිළිබඳව සඳහන් වෙද්දී මත්ගුටු ජාවාරම් පිළිබඳව සඳහන් වෙද්දී අද දිනමින පුවත්පත වාර්තා කරනවා ඡාරූපයක් සහිතව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුරත්න මහත්මයා විසින් රචිත ගෝඨාභය කෘතියේ ඉංග්‍රීසි පිටපත සහ එහෙම නැත්නම් ඉංග්‍රීසි කෘතිය ඒ වගේම පාතාලයෝ කියන කෘතිය මේ කෘති දෙකම ඊයේ ජනගත කිරීම සිදු වුණා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාගේ උපන්දිනයේ දුනෙත් ඊයේ ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ කෘතිය පිළිගැන්වීම සිද්ධ වුණා. පාතාලයෝ මේ අවුරුදු 5ක් ඇතුළත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුරත්න මහත්මයා නිකුත් කරන 7 වෙනි පොත. ඒ අනුව කියනවා සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකු පාතාලයක බවට පත්වීම, පාතාලයේ රජක වීම සහ ඔහුගේ රාජධානිය කැති කිරීමත් අවසානයේදී තවත් පාතාලයක අතින් ඔහුගේ ඉරණම විසඳීමත් රාජධානිය බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ බිරින්දෑවරුන් මුහුණ පාන ශෝචනීය තත්ත්වයනුත් මෙහි අන්තර්ගතයි කියලා කතුවරය සඳහන් කරනවා. සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කරගෙන පර්යේෂණාත්මක වටිනාකමකුත් මේකේ තියෙනවා කියලා තමයි ඊයේ වෙච්ච කතාබහේදී අනාවරණය වුණේ. කමල් ගුණරත්න මහත්මයාගේ දැන් රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය ඔබට මතක ඇති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වාර්තා තවමින් අලි වුණා. ඒකෝට මේ අත්දැකීම් සහිත නිලධාරීන්ගේ මේ අත්දැකීම් කාලේ වැඩිතලාවට යට වෙන නොදී අනාගත පරපුර වෙනුවෙන් ඉති කිරීම ලේඛනගත කිරීම ඉතාමත් වැදගත්. ඒ නිසා මම හිතන්නේ ඔහු කරන මේ කාර්යභාරය ප්‍රායෝගිකට අමතරව තමන්ගේ ලිවීමේ හැකියාවෙන් කරන දේ මම හිතන්නේ අනෙකුත් නිලධාරීන්ට අත්දැකීම. මොකද අපි දන්නවා දැන් ගොවිගෙදරින් දිසාපති මැදුරට කියලා අමරහේවා මහත්මයාගේ ඒ පොත, ඒ වගේම
හොරෝපතානේ පළවෙනි ඩීආර් මේ වගේ කෘති කියවනකොට සමහර කියනවා බොහෝ දෙනෙක් කියන අපිටත් ආසය දුෂ්කර ප්‍රදේශවලට ගිහලා රාජකාරී කරන්න. ඒ හැඟීම එනවා කියලා. ඒතකොට රණමගෝසේ නන්දි කඩාල කෘතිය කියවට පස්සේ එතන කොළඹ පොත් ප්‍රදර්ශනයේදී ඒ කියන්නේ කමල්වරත්න මහතාට කිව්වා අපිට මේ කෘතිය කියවට පස්සේ අපිට ආපහු හිතනවලු හමුදාවට බැඳෙන්න. ඒ වගේ දෙයක්. මම හිතන්නේ ඒ නිසා හුඟක් නිලධාරීන්ට ඇති මේ වගේ අත්දැකීම් ඕනුත් පුළුවන් ආකාරයකට ලේඛන කලාව ආරම්භ කරන්න කියලා අපි කියනවා. එහෙත් හරි වැස්ස මෙහෙත් හැම වෙන්නේ හපොයි හරි වැස්ස අද අරුණ පුවත්පත වාර්තා කරනවා. යනු කාලගුණිකා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මුහුදු යාමේදී මුහුද යන්න එපා කියලා තමයි කියන්නේ. එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස හපොයි හරි වැස්ස. ඒ අතරේ සෝචනීය පුවතක් වාර්තා වෙනවා ගසක් වැටි කතක් මරුට අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. අද දවල් වෙනකන් මුහුද යන්න එපා රතු නිවේදනයේ නිකුත් කරලා තිනවා. හැබැයි සුළං අද අඩු වෙනවලු. වැස්සත් ටිකෙන් ටික අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා. ඊළඟට වික්ටෝරියා කම්පන වලට හේතුව මොකක්ද කියලා අනාවරණය වෙමින් පවතිනවා. වික්ටෝරියා කම්පන වලට හේතුව ආතතිය. කාගේ ආතතියද? මේ හුණුගල් ස්තර අතර තියෙන නැමීම් වල ආතතිය ඉවත් කිරීම නිසා මේක සිද්ධ වුණා කියලා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර බල්පොල මහත්මයා පවසන බව සාලි කුමාර ගුණසේකර වාර්තා කර සිටිනවා. ඒ අනුව ජලාශය ආශ්‍රිතව ඩොලමයිට් අඩංගු තීරුවේ නැමි සහ දුර්වල පෘෂ්ඨයන් සහිත ස්ථානවල ආතතිය නිදහස් වීම නිසා චලන තත්ත්වයන් වාර්තා වෙන්න පුළුවන් කියලා ඔහු සඳහන් කරනවා. ඉදිරියේදීත් මේ වගේ තත්ත්වයක් නිරන්තරයෙන් සිදු වෙන්න පුළුවන්. ලෝකේ පුරා රික්ටර් පරිමාණ ඒකක දෙකට අඩු කම්පන තත්ත්වයන් අවුරුද්දකට සාමාන්‍යයෙන් ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් සිදු වන බවත් අනුර වල්පොල මහත්මයා සඳහන් කරනවා. කොහොමුණත් මේ තත්ත්වය සුළුවෙන් තකන්න එපා කියන කාරණාවත් අවධාරණය කර තිබෙනවා. මේ පරිසර ආරක්ෂණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මේ අනුව අවධාරණය කරනවා. ඉක්මනින්ම කියන්නම් රටින් යන රෙදිවලට ඩොලර් එකක බද්දක් මේක සෙස් බද්දක් පනවන්නේ දේශීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණ ඇතිව අද අරුණ පුවත්පත වාර්තා කරනවා නිලන්ත මදුරාවලගේ වාර්තාව රටින් එන රෙදිවලට ඩොලර් එකක රෙදි බද්දක්. ඒ අනුව ඉදිරියේදී පාසල් ත්‍රිවිධ හමුදා වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය කරන නිල ඇඳුම් මෙරට දීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමටත් තීරණය කර තිබෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්මයා සඳහන් කර තිබෙනවා. ඊළඟට අද අරුණ පුවත්පත සඳහන් කරන තවත් කාරණයක් තමයි සත්‍ය ව්‍යාපෘතියේ සුකා කළ බොරුවට ලංකාවෙන් සමාව ගනි. ඒ තමයි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහත්මයා වෙනුවට බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් මහත්මයාගේ ඡායාරූපයක් පළ කළා. ඒකට සමාව ඉල්ලලා තියෙනවා කියලා අද වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. පේශල පෙරළපු පොතේ කෝටි ගණනක පිටු වේයෝ කාපු පුවත වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතමයි. ඒ අනුව උතුරු මැද පළාත් සභාව අධ්‍යාපන අමාත්‍යාංශය සංවර්ධන අරමුදලක් කියලා ඉස්කෝල ළමයින්ට පාසල් කොපි පොත් ගහලා අභ්‍යාස පොත් ගහලා විකුණන්න ව්‍යාපෘතියක් හදලා තියෙනවා. හැබැයි මේ පොත් ටික එනකොට අප්‍රේල් මාසෙ විතර වෙලා. ඒ කියන්නේ පොත් ළමයි පොත් අරගෙන ඉවරයි. දැන් පොත් වලින් 10%ක්වත් විකිණලා නැහැ. ඉතිරි පොත් ගබඩාවල වේයෝ කනවා කියලා තමයි වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. මව්බිම් පුවත්පත ඉක්මනින්ම වාර්තා කරන පුවතක් මව්බිම් පුවත්පත වාර්තා කරන පුවතක් ඉක්මනින් වාර්තා කරනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සමරුව විනාඩි 20කට සීමාවෙයි. එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සමරුව විනාඩි 20කට සීමාවෙයි. ඒ විනාඩි 20 රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරලා තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිසු මන්ත්‍රීකමට සුදුසා රනිල් කියලා උපතිස්ස පෙරේරා මේ වාර්තා කර සිටින්නේ අද අර්ජුන රණතුංග හිටපු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයක්. පාර්ලිමේන්තුවට එවන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ එකම ජාතික ලයිසු මන්ත්‍රීකමෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලායි ඔහු සඳහන් කර සිටින්නේ. අපි සූදානම් විරාමයක් ලබන්න. ඉන්දියාව ලෝක වාර්තාවක් කියලා තියෙනවා. හැබැයි ඒක හොඳ පැත්තෙන් නෙවෙයි. ඒ තමයි වැඩිපුරම දෛනිකව කොවිඩ් රෝගීන් වාර්තා වෙන රට බවට ඉන්දියාව පත් වෙලා තියෙනවා. ඒ අතරේ අද විදේශ පුවත් වලින් වාර්තා කරන්න පුළුවන් අරුණ පුවත්පත කියන මේ පුවත ඒ තමයි බැට්මෑන්ටත් කොරෝනා වැළඳිලා වැඩි විස්තර බලන්න අරුණ පත්තරේ අරගන්න. ඊළඟට අපි යනවා විශ්වාසවන්තයාට වුවමනා ස්වාධීනත්වය විශ්සේ තියෙනවා කියලා ආචාර්ය ඔසන්ත එන් තල්පාවිල මහත්මයා කරන ප්‍රකාශය අද අරුණ පුවත්පතට මනෝරා ප්‍රේමතිලක කරන සංවාදයක් සහිතව වාර්තා වෙනවා. යනු මීට පෙර ව්‍යවස්ථාදායක සභාවෙන් රජයට අවශ්‍ය කෙනෙක් පත් කළාට ව්‍යවස්ථාදායක සභාව ඒක ප්‍රතික්ෂේප කළොත් ඒ පත්වීම කරන්න බෑ. ඒ බාධකය දැන් ඉවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 20න්
රජයට අවශ්‍ය විශ්වාසවන්ත කෙනා පත්කිරීමේ බලය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ලැබෙනවා. ඒක රජයට පක්ෂපාත වීමක් වෙන්න පුළුවන්. නමුත් අදාළ පුද්ගලයා ඒ නිලයට පත්වීමෙන් පස්සේ ඔහුට ස්වාධීනව කටයුතු කිරීමේ බලය තියෙනවා. උදාහරණයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු, නීතිපතිවරයා වැනි නිලතල අතිශය ස්වාධීනව ක්‍රියාත්මක වන නිලතල. ඒ අනුව 20න් ස්වාධීනත්වය නැති වෙනවා කියන තර්කයට ප්‍රතිතර්කයක් ආචාර්ය ඔසන්ත එන් තල්පාවිල මහත්මයා ගොනු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව රට එකන දිත්ත පුරවැසි භාවය පිළිබඳ කාරණාවේදී වෙනත් රටක සහ ශ්‍රී ලංකාව වන රටවල් දෙකේම පුරවැසි භාවය ලබන ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට ශ්‍රී ලංකාවේ අනෙකුත් සාමාන්‍ය පුරවැසියන්ට හිමි සියලුම අයිතිවාසිකම් හිමි විය යුතුයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පවා ද්විත්ව පුරවැසියෙකුට තිබෙනවා. එසේනම් පුරවැසියෙකු ලෙස මහජන නියෝජිතයෙකු වීමේ අයිතිය ඔහුට නොලැබෙන්නේ ඇයිද යන ගැටලුව මතුවෙනවා. ඒ නිසා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසි භාවය දරන ශ්‍රී ලාංකිකයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමේ ඇති හැකියාව විවර වෙනවා යන තර්කයේද මෙහිදී ගෙන ආයුතුයි කියලා සඳහන් කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉන්නකොට ව්‍යවස්ථාදායක සභාවට නම් යවුවට ව්‍යවස්ථාදායක සභාවට කැමැති නම එනකම් මේ නම ප්‍රතික්ෂේප කරනවා. ඒතකොට රටේ පරමාධිපත්‍ය බලය තියෙන ජනාධිපතිතුමාගේ වටිනාකම මොකද වෙන්නේ? දැන් ඒක මේක නැති කරලා තියෙනවා. මොකද දැන් NGO කට්ටියකට අවශ්‍ය නමක් එනකම් ජනාධිපතිතුමා නම් නිවන්න ඕනේ නැහැ නේ. ඒක හරි තීන්දුව ගන්න පුළුවන් රාජ්‍ය නායකයට ඒ අවශ්‍ය බලතල ලබා දෙන්න ඕනේ. අපි අර කලින් සඳහන් කරපු ලිපිය සිරිසමන් විජේතුංග මහත්මයා සඳහන් කරන කාරණාව අපි අවධාරණය කරන්න කැමතියි. එහෙම නැත්නම් උපුටා දක්වන්න කැමතියි. මව්බිමින් නිජබිම් මිත්‍යාවෙන් දමිළ ජනතාව මුලා කරන්නේ ඇයි කියලා. මම හිතන්නේ මේ පුරාවිද්‍යා විෂය පිළිබඳ විද්වතුන් ඉදිරියට එන්න ඕනේ වෙලාවක්. ඒ අනුව සිරිසමන් විජේතුංග මහත්මයා කියන වල්ලිපුරම් රන්පත උපයෝගී කරගෙන තමයි එහෙම නැත්නම් සාක්ෂි සහිතව සටහන් කරමින් තමයි මේ ලිපිය ලියන්නේ. උතුරේ පුරාණ යුගයේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ පවා දෙමළ නිජබිමක් නොපැවති බව හා දෙමළ රජෙකුගේ පාලනයක් නොපැවති බවට රන්පතක ලියන ලද එය සාක්ෂියම වුවද උතුරේ දෙමළ නිජබිම් මිත්‍යාව බොරුවක් බවට ප්‍රකාශ කරන තර්කයක් කියලා ඔහු සඳහන් කරනවා. වල්ලිපුරම් රන්පත හමු ස්ථානයේ යාපනී දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ වඩමාරච්චි ප්‍රදේශයේය. ඒ අනුව මේ වල්ලිපුරම් රන්පත ඔස්සේ හෙළිදර වුණ කාරණා කිහිපයක් සඳහන් කරන ඔහු කියනවා අනුරාධපුරයේ රජ කළ වසබ රජුගේ කාලයේදී ඔහුගේ අනසක යටතේ නකදිව හෙවත් යාපනයේ පැවති බවය. අනෙක් කාරණේ නම් මෙහි බෞද්ධ විහාරස්ථානයක් ගොඩනැගීමයි. ඒ අනුව මේ බෞද්ධ තහවුරු එහෙම නැත්නම් නිජබිම් මිත්‍යාව දමිළ ජනතාව තවදුරටත් මුලා නොකිරීම පිණිස විද්වතුන් කතිකාවතකට ලක් කළ යුතු කාරණාවක් කියලායි සිරිසමන විජේතුංග මහත්මයා සඳහන් කරන්නේ. අපි කාටුන් බලන්න ලෑස්ති. හුරේර හසන්ත විජේනායකගේ කාටුන් එක. පොළොන්නරුව හදන්න රොෂාන් රණසිංහ සිරිසේන සහෝදරයොත් එක්ක එකතු වෙලා. හාල් මාෆියාවත් ඉවර කරනවත් දන්නේ නැහැ. ආණ්ඩුපක්ෂ විපක්ෂයේ මේ එකඟතාවය සමගිය ගැන තමයි MD වීරරත්නගේ මරිසිපාල කාර්යාලයේ මව්බිම් පුවත්පතට ආණ්ඩුපක්ෂය විපක්ෂය එක මතයකට එන්නෙම නැහනේ කියලා මේ මරිසිපාලගේ අම්මා කියනකොට මරිසිපාල කියනවා එනවා පාර්ලිමේන්තු කෑම වේල ගැන කතා කරද්දී නම් එනවා. අද රංචගොඩ ළමයා දැකලා තියෙන්නේ නිවපු ගින්න ගැන. රංචගොඩ ළමයා අරුණ පුවත්පතටයි කවි දෙක ලියන්නේ. තම අනසකට මහසයුරම අරගනිමින් කොටි නැව් හඹා ගොස් වෙනසූ විරු නැවියෝ යලිත් වරක් දස්කම්පෙන් වති රටට ගිනිගත් නැව නිවා ගෙනෙමින් සැනසිල්ල. ගිනි දේවිය වෙලාගත් නිව් ඩයමන්ඩ් ළඟට එඩිතර ලෙසින් ගොස් මේ බේරාගත්තු විරුවන් සියල්ලට හදපිර ස්තුතිය ලක්ෂ ගණන් පාඨක පිරිසද සමගින්. තමන්ට ජාතික ලැයිස්තුව මන්ත්‍රී දුර ලැබේද කියලා කලබල කරමින් දැන් මෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. MD වීරරත්න දකිනවා මව්බිම පුවත්පතේ කාටුනේ අඳින්නේ. මම දැන් තනි වෙලා කියලා වික්‍රමසිංහ මහත්මයා පුටුවේ වාඩිලා ඉන්නකොට දැන් මේ සගයෙක් ඇවිල්ලා අහනවා ඇයි සර් ජාත්‍යන්තරය? මොකද ජාත්‍යන්තරය සමගනේ වික්‍රමසිංහ මහත්මයා ගනුදෙනු තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැනම තමයි කවි පද බඳින විදුරට මතක් වෙන්නේ. දවසේ පද 4 මව්බිම් පුවත්පතට විදුර අබේනායක ලියන්නේ යන්නට ගියා ඔක්කොම මා හැරදාලා මං තනි වුණා ලං උණු අය පිටුපාලා නාඩන් රනිල් නාඩන් තව දුක දීලා සීගිරි බලන්නට යමු තනතුර දාලා නාඩන් රනිල් නාඩන් තව දුක දීලා සීගිරි බලන්නට යමු තනතුර දීලා නාඩන් රනිල් නාඩන්. අනතුරුදායක කාලගුණ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න ඒ වගේම COVID-19 පිළිබඳවත් අවධානය යොමු කරන්න ප්‍රාර්ථනා කරන්නේ ඔබට නිදුක් සහ
නිරුපද්‍රිත සතියක්. ඔබට ආයුබෝවන්.